හොඳයි සුබ දවසක් ඔබට. අද අපි 9 ශ්‍රේණියේ ගණිතයේ පාඩම් වල 10 වෙනි එකකයේ අනුලෝම සමානුපාත පිළිබඳව කතා කරන්න යන්නේ. දැන් ගොඩක් දෙනෙක් ඉල්ලා තිබුණා අනුලෝම සමානුපාතයේ 9 ශ්‍රේණිය සඳහා කරලා දෙන්න කියලා. අපි බලමු අනුලෝම සමානුපාතය කොහොමද 9 ශ්‍රේණියේදී ප්‍රමාණවත් ආකාරයට අධ්‍යයනය කරන්නේ කියලා. අනුපාත පිළිබඳව මීට කලින් අපි ඉගෙනගෙන තිබුණු කොටස් පොඩ්ඩක් අපි මතක් කරගමු දැනට. අනුපාතයක් වුණාම අනුපාතයක් ලියනකොට එකම ඒකකයකින් මේවා මැනලා තියෙන්න ඕන. ඒකම ඒකකයක් කියලා කිව්වම මෙහෙම. A ගේ උස සෙන්ටිමීටර් 150යි. B කියන ළමයාගේ උස සෙන්ටිමීටර් 100යි. මේ පුංචි ළමයි දෙන්නේ. අපි දැන් මේ දෙන්නගේ මේ උස අතර අනුපාතය ලියනකොට දැන් මෙතන අපිට පේනවා මේක මැල්ලලා තිනවා සෙන්ටිමීටර් මේක සෙන්ටිමීටර වලින් මැල්ලලා තියෙනවා. එකම ඒකකයෙන් මැන්නොත් තමයි අපිට අනුපාත ලියන්න පුළුවන් වෙන්නේ. හැබැයි අනුපාත ලියනකොට ඒකක සඳහන් කරන්නේ නැහැ. එහෙමනම් අපි මේක ලියනවා 150 A අනු B කියන අනුපාතය ලියනවා 150 අනු 100. දැන් මේ ඒකක සඳහන් කරලා නැහැ මෙතන. හැබැයි එකම ඒකකයෙන් මැනලා තියෙන්න ඕන. එතකොට 150 අනු 100 කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් මේ අනුපාතයක් වුණාම දැන් අනුපාත භාග ප්‍රතිශත දශම මේ සියල්ලක්ම එකක්නේ. එතකොට දැන් මේ 150 අනු 100 කියන එක භාග වලට තුල්‍ය භාග ලියුවා වගේ මේකත් අපිට තුල්‍ය අනුපාතයක් විදිහට ලබා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. මේ දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් අපි ගත්තොත් 10න් බෙදෙනවා. අග බිංදුව සුළු කරනකොට 10න් බෙදනවා කියලානේ අපි කියන්නේ. දැන් මෙතන තියෙනවා 15යි 10යි. 5 වරක් 3යි 5 වරක් 2යි. එතකොට 3 අනු 2. දැන් මේ 3 අනු 2 කියන්නේ මේකේ සරලම අනුපාතය. සරලම අනුපාතය. දැන් මේ සරලම අනුපාතය මේ විදිහට ප්‍රකාශ කරනකොට මේකත් අනුපාතයක් තමයි. 150 අනු 100 කියන්නේ. නමුත් ඒකේ සරලම අවස්ථාව ගත්තොත් 3 අනු 2. දැන් අපි කිව්වා එකම ඒකකයෙන් මැනලා තිබුණොත් තමයි මේ විදිහට අනුපාත ලියන්න පුළුවන් වෙන්නේ. අනුපාත ලියනකොට ඒකක සඳහන් කරන්නේ නැහැ. හැබැයි අනුපාතයේ සරලම ආකාරයෙන් දැක්වීම තමයි සාමාන්‍ය විදිය. එතකොට අනුපාත වර්ග කීයක් තියෙනවා? අනුපාත අපි ආකාර කීයකට ප්‍රකාශ කරනද? මම මේ අනුපාත ගැන පොඩ්ඩක් තව ටිකක් හැඳින්වුවොත් අපිට පැහැදිලි අනුපාත සහ අනුපාතික කියලා දෙකක් ගැන අපි කතා කරලා තියෙනවා. දැන් මේ බලන්න රුපියල් අපි හිතමු 160ක් ඩොලර් 1යි. දැන් අපි මේක 160 නැත්නම් 180 ඔහොම අගේ දාන්න පුළුවන්. ඒතර මේ රුපියල් 180ක් ඩොලර් 1යි. දැන් මෙතන ඒකකයේ රුපියල් මෙතන ඩොලර්. ඒතර මේක අනුපාතයක් නෙවෙයි. හැබැයි මේක අනුපාතිකයක්. එතකොට විනිමය අනුපාතික කියලා අපි ගත්තේ ඒවට. ඒතර අනුපාත කියන්නේ අපි කලින් සඳහන් කරපු එක අනුපාතික කියලා කියන්නේ මෙන්න මෙවැනි අවස්ථාවක් ඒකක දෙකකින් තමයි මේක ප්‍රකාශ කරන්නේ. එකකගේ තවත් ඒකකයකින් පැහැදිලි කිරීමක් තමයි මෙතෙන්දි සිදු කරන්නේ. හොඳයි. දැන් අනුපාත සහ අනුපාතික කියන්නේ මොනවද කියලා අපි පැහැදිලි කරා. හොඳයි. දැන් ඊළඟට අපි බලනවා මේ අනුපාත ප්‍රකාශ කරනකොට මේ කොයි වගේ ස්වරූපයක්ද අනුපාතවල පවතින්නේ කියලා චුට්ටක් පැහැදිලි කරගමු. අපි ඒකට උදාහරණයක් ගමු මේ විදිහට. අපි කියමු පෑනක මිල. පෑනක මිල රුපියල් 10යි. හොඳයි. මෙන්න මේ සිද්ධිය පදනම් කරගෙන අපි පෑන් සංඛ්‍යාව සහ මිල අතර සම්බන්ධයක් ලියනවා. පෑන් ගණන. පෑන් ගණන මිල. බලමු අපි මේ විදිහට පොඩි වගුවක් සකස් කරගන්න. පෑන් එකක් රුපියල් 10යි. පෑන් දෙකක් රුපියල් 20යි. පෑන් තුනක් රුපියල් 30යි. පෑන් හතරක් රුපියල් 40යි. පෑන් පහක් රුපියල් 50යි. ඔය විදිහට අපිට දිගට ලියාගෙන යන්න පුළුවන්. දැන් බලන්න මේ අනුපාතයේදී පෑන් සංඛ්‍යාව වැඩි කරගෙන යනකොට මිලත් වැඩි වෙගෙන එනවා. පෑන් සංඛ්‍යාව වැඩි කරනකොට මිල වැඩි වෙනවා. අනිත් පැත්තට ගත්තොත් පෑන් සංඛ්‍යාව අඩු වෙනකොට මිලත් අඩු වෙනවා.
මේ තියෙන්නේ 5ක මිල, 4ක මිල, 3ක මිල, 2ක මිල, 1ක මිල. පෑන් සංඛ්‍යාව අඩු වෙනකොට මිලත් අඩු වෙනවා. මෙහෙම එකක් වැඩි වෙනකොට අනිකත් වැඩි වෙනවා. මේක අඩු වෙනකොට අනිකත් අඩු වෙනවා නම් අපි මෙවැනි සම්බන්ධතාවයකට කියනවා අනුලෝම සමානුපාතයක් කියලා. එකක් වැඩි වෙනකොට අනිකත් වැඩි වෙනවා. එකක් අඩු වෙනකොට අනිකත් අඩු වෙනවා. හොඳයි. දැන් මේ අනුලෝම සමානුපාතය කියලා අපි විග්‍රහ කරන්නේ මේක. ඒතර සමානුපාතයේ ආකාර දෙකකට ප්‍රකාශ කරනවා. එකක් අනුලෝම සමානුපාතය, අනික ප්‍රතිලෝම සමානුපාතය. දැන් අපි ඉස්සෙල්ලා මේ කතා කරේ අනුලෝම සමානුපාතය. එකක් වැඩි වෙනකොට අනික වැඩි වෙනවා, නැත්නම් එකක් අඩු වෙනකොට අනික අඩු වෙනවා කියන සම්බන්ධතාවයෙන් මත. හොඳයි. දැන් අපි පෑන් ගන්න සහ මිල අතර තියෙන සම්බන්ධතාවය මේ විදිහට පැහැදිලි කරා. හොඳයි. එහෙමනම් අපි ඊළඟට බලමු මේවා අතර අනුපාත ලියාගන්නේ කොහොමද? දැන් අපි පැහැදිලිව මීට කලින් ප්‍රකාශ කරා අනුපාත ලියනවා නම් එකම ඒකකයෙන් සඳහන් වී යුතුයි 1/2. දැන් මේ 1 2 පෑන් ගණන 1යි පෑන් ගණන 2යි. පෑන් ගණන 3යි. මේ ඔක්කොම පෑන්. මේ ඔක්කොම මිල. එතකොට අපි බලමු මේ අතර තියෙන අනුපාතේ දැන් 1 2 1/2 කියලා අපිට මේ පැත්තෙන් මේ දෙක අතර අනුපාතය ලියන්න පුළුවන්. 1/2. එතකොට මිල අතර අනුපාතය අපිට ගන්න පුළුවන් 10/20. බලන්න මේ දෙක සමාන වෙනවද කියලා. බිඳුවට බිඳුව සුළු කරොත් ඔව්. ඒත් 1/2 කියලාම ලැබෙනවා. එහෙමනම් අපිට පැහැදිලි පෑන් අතර අනුපාතයේ මිල අතර අනුපාතයට සමානයි. ඒ නිසාම තමයි අපි මේකට සම අනුපාත කියලා කියන්නේ. දැන් මේ 1 සහ 3 අතර අනුපාතය ගමු අපි 1/3. එතකොට මේ මිල අතර අනුපාතය 10/30. ඒකෙදිත් බලන්න අනුපාත සමාන වෙනවා. දැන් එතකොට සම අනුපාත ලැබෙන නිසාම තමයි මේවට සමානුපාත කියලා කිව්වේ. හැබැයි එකක් වැඩි වෙනකොට අනික වැඩි වෙන ස්වරූපයෙන් තියෙන හින්දා අපි මේවට කිව්වා අනුලෝම සමානුපාතය කියලා. එතකොට සමානුපාතයේ ආකාර දෙකක් අපි දැක්කා. එකක් තමයි මේ අනුලෝම සමානුපාතේ මම කිව්වා තව එකක් තියෙනවා. ඒ තමයි ප්‍රතිලෝම සමානුපාතය කියලා. තව පොඩ්ඩකින් අපි කතා කරමු මොකද්ද මේ ප්‍රතිලෝම සමානුපාතය කියලා කියන්නේ කියලා. හොඳයි. එහෙමනම් අනුලෝම සමානුපාතය මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. පෑන් අතර අනුපාතය මිල අතර අනුපාතයට පැහැදිලිව සමාන බව පැහැදිලි වෙනවා. හොඳයි. දැන් අපි බලමු ප්‍රතිලෝම සමානුපාතයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම. අපි හිතමු අපිට තියෙනවා ගෙයක් හදන්න. එහෙම නැත්නම් කාණුවක් කපන්න. මේක වැඩක් යම්කිසි. ඒක වැඩට නිශ්චිත සේවකයන් සංඛ්‍යාවක් අවශ්‍යයි. නිශ්චිත දින ගාණක් එහෙම ගත වෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර අපිට පැහැදිලි දෙයක් තියෙනවා මෙතන මේ නිශ්චිත වැඩ ප්‍රමාණයක් තියෙන බව පැහැදිලි. මේ වැඩ ප්‍රමාණය දැන් අපි තව උදාහරණයක් ගමු ටිකක් සරල විදිහට පැහැදිලි කරන්න ඕන හින්දා කාණුවක් කපන්න තියෙනවා මේ විදිහට. මේ කාණුව කපන්න එක මිනිස්සෙකුට අපි හිතමු දවස් 12ක් ගත වෙනවා. දින 12ක්. මේ කාණුව කපන්න. දැන් මෙතන එක මිනිස්සෙකුට නම් ගත වෙන්නේ දින 12යි. මේ මිනිසුන් ගණන මේ දින ගණන. අපි පුංචි වගුවක් හදා ගන්නවා. මිනිසුන් ගණන දින ගණන. හොඳයි දෙන්නෙක් වැඩ කරමු. දෙන්න කතා කර කර ඉඳලා කාලේ මැරුවේ නැත්නම් දෙන්නෙක් හිටියොත් මේ දින ගණනින් භාගයයි යන්නේ. එහෙමනම් දින 6යි. තුන් දෙනෙක් හිටියොත් දින 4යි. එතකොට 4 දෙනෙක් හිටියොත් දින 3යි. 5 දෙනෙකුට හරියට බෙදෙන්නේ නැති නිසා අපි හිතමු 6 දෙනෙක් හිටියොත් දින 2යි. හොඳයි 12 දෙනෙක් හිටියොත් එක දවසෙන් මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. මේ විදිහට තමයි මිනිසුන් ගන්න සහ දින ගණන අතර සම්බන්ධය තියෙන්නේ. මිනිසුන් ගණන වැඩි වෙනවා. දින ගණන අඩු වෙනවා. මේ බලන්න එකකට 12, දෙකකට 6යි, තුනකට 4යි, හතරකට 3යි. මෙවැනි සම්බන්ධතාවයක් තමයි අපි හඳුන්වන්නේ ප්‍රතිලෝම සමානුපාතය කියලා. ප්‍රතිලෝම සමානුපාතය. දැන් අපි අනුලෝම සමානුපාත සහ ප්‍රතිලෝම සමානුපාත කියන්නේ මොනවද කියලා අධ්‍යයනය කරා. අපි මේක ගැන මේ මට්ටමේ කතා කරන්නේ නැහැ. නමුත් අනුලෝම සමානුපාතය ගැන අපි අද කතා කරන නිසා තවත් ප්‍රතිලෝම සමානුපාතයකුත් තියෙන බව විතරක්
මෙතෙන්දි පැහැදිලි කරගත්තා. හොඳයි අපි එහෙම නෑ යමු අනුලෝම සමානුපාතයේ හා සම්බන්ධ ගැටලු විසඳන්න. හොඳයි අපි මේ විදිහට හිතමු. අඹගෙඩි පහක මිල රුපියල් 35යි. අපෙන් අහනවා අඹගෙඩි දෙකක මිල සොයන්න. දැන් මෙතෙන්දී අපිට පැහැදිලි මේ ගැටලුව හදන්න අපි ළඟ ක්‍රමවේද දෙකක් තියෙනවා. දැන් මේ එකක් තමයි මේ අර අපි ශිෂ්‍යත්වයේදී පවා මේ ගැන කතා කරන්නේ නැති සමහර විට ඒ තරමටම මේක සරලයි. ඒ සරල වුණාට මේක ඇතුලේ තියෙන අනුපාත සම්බන්ධතාවය ලබා ගන්න එක තමයි මෙතෙන්දී අපි මේ කරන්න යන්නේ. හොඳයි අපි එහෙනම් බලමු මේ විදිහට. ඉස්සෙල්ලා මම මෙතෙන්දී මේක හදන්න තියෙන ක්‍රමවේද අතර අනුපාත ක්‍රමය සහ ඒ වගේම ඒකක ක්‍රමය කියන ක්‍රම දෙක පිළිබඳව විස්තර කරනවා. එහෙනම් මේකට තියෙනවා ක්‍රම දෙකක් හදන්න. එකක් තමයි ඒකක ක්‍රමය. අනික තමයි අනුපාත ක්‍රමය. මේ අනුපාත ක්‍රමයේදී අපි පාවිච්චියට ගන්නවා සමීකරණයක් වීජීය ප්‍රකාශනයක් සහිත. ඉතින් සමහරු මේකට වීජීය ක්‍රමය කියලා කියනවා. හොඳයි අපි ඒකක ක්‍රමයට හදමු. අර පොඩි පන්ති වලදී හදුව මතකයි කොහොමද හදුවේ? අඹගෙඩි 5ක මිල 35යි. අඹගෙඩි දෙකක මිල සොයන්න. අපි මොකද කරේ? 5ක මිල 35 නම් එකක මිල කීයද කියලා හොයාගත්තා. මෙතන එකක මිල කීයද කියලා හොයලා හදන ක්‍රමවේදයට තමයි අපි කියන්නේ ඒකක ක්‍රමය කියලා. අපි ඉස්සෙල්ලා ලියනවා මෙහෙම අඹගෙඩි 5ක මිල. අඹගෙඩි 5ක මිල. අඹගෙඩි 5ක මිල රුපියල් 5යි. 35යි. එහෙනම් අඹගෙඩි එකක මිල. අඹගෙඩි එකක මිල. ඒක හොයා ගන්න 35 බෙදනවා 5න්. ඒ 5ක මිලනේ 35. එකක මිල හොයන්න 5න් බෙදුවා. 5 වරක් 1යි 5 වරක් 7යි. උත්තරේ ලැබෙනවා රුපියල් 7යි. දැන් අපි කරන්නේ අඹගෙඩි දෙකක මිලනේ ඇහුවේ. ඉතින් අපි හොයනවා අඹගෙඩි දෙකක මිල. අඹගෙඩි දෙකක මිල. දැන් අපි කරන්නේ එකක මිල 7යි නම් දෙකක මිල හොයන්න 7 දෙකෙන් ගුණ කරනවා 14යි. එතකොට රුපියල් ඒකකයක් සහිතව ලියන්න ඕන. අපි ලියනවා රුපියල් 14යි. අඹගෙඩි දෙකක මිල රුපියල් 14. හොඳයි. දැන් එතකොට අපි අනුපාත ක්‍රමයට යමු. දැන් එක ක්‍රමයක් ඒකක ක්‍රමය. මේක හරි සරලයි. එකක හෙව්වා ඕන ගානේ හෙව්වා. මේක පැහැදිලි සරලයි. නමුත් අනුපාත ක්‍රමේ නැත්නම් මේ වීජීය ක්‍රමයේදී අපි අනුපාත ලියන්න උත්සාහ කරනවා. මෙතෙන්දී අපි මේ විදියයි කරන්නේ. දැන් අඹගෙඩි 5ක මිල 35යි අඹගෙඩි දෙකක මිල. අඹ සහ මිල අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මේකේ තියෙන රාශි දෙක අකක් අඹ අනිත් එක මිල. දැන් අපි මේ විදිහට ගමු. මේ පැත්තට අඹ මේ පැත්තට මිල. ඔන්න අපි සම්බන්ධතාවය ලියනවා. අඹගෙඩි 5ක මිල රුපියල් 35යි. අඹගෙඩි දෙකක මිල සොයන්න කියලා කියනවා. එන එක දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒ දන්නේ නැති පදේ අපිට ඕනනම් x කියලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ නොදන්න පදය x කියලා උපකල්පනය කරමු. අඹගෙඩි දෙකක මිල x යයි සිතමු. හොඳයි. මෙන්න මේක භාවිතා කරලා අපි මේක සුළු කරන්නයි යන්නේ. එහෙමනම් අපිට පුළුවන් දැන් මේ කියන සුළු කිරීම මෙන්න මේ විදිහට සුළු කරන්න. ඔයාලට මතකයි මේකේ අනුපාත ලිව්වා. මේකේ අනුපාත ලියනකොට අඹාතර අනුපාතය ගන්න පුළුවන්. අඹාතර අනුපාතය මොකද එකම ඒකකයක් නේ. අඹ ගෙඩි කිව්වම එකම ඒකකයක්. ඒතර අඹ ගෙඩි අතර අනුපාතය මිල අතර අනුපාතයට සමාන වෙනවායි කියලා අපි අනුලෝම සමානුපාතයේදී පැහැදිලි කරා. එහෙනම් අඹාතර අනුපාතය මොකක්ද කියලා බැලුවොත් මෙන්න මේමයි අඹාතර අනුපාතය එන්නේ 5:2. ඒතර මිල අතර අනුපාතය 35:x. දැන් අපිට පේනවා අනුපාත දෙකක් තියෙන බව. මේ අනුපාත දෙක සමානයි කියලා අපි කියවනේ. අනුපාත දෙක සමාන නම් සම අනුපාත. එහෙනම් මේ අනුපාත දෙක සමානයි. අනුපාතයක් ලියන්න පුළුවන් භාගයක් වශයෙන්.
එහෙනම් අපි මේ අනුපාතය ලියමු භාගයක් වශයෙන්. බලන්න 5 බෙදීම 2. 2න් 5 සමානයි 35 බෙදීම x. x වලින් 35. දැන් අපි හරහට ගුණ කරමු. හරහට ගුණ කරනකොට මේකෙන් මේක ගුණ කරන්න පුළුවන්. අපි මෙහෙම දාමු මේ විදිහට හරස් ගුණිතය කියලාත් ඔයාලා කියනවා මේකට. ගුණ කරමු බලන්න. එහෙම ගුණ කරපුවාම එනවා 5x. 5x වලින් ගුණ වුණාම දෙවරක් 35 70. දැන් මට x වල වටිනාකම හොයාගන්න ඕන නිසා දෙපැත්තම බෙදන්න ඕන මම 5න්. හොඳයි මම දෙපැත්තම බෙදනවා 5න්. 5ට 5 සුළු වෙනවා. x සමානයි 7ට 5 වරක් 1යි. ඉතුරුයි දෙකක් 20ට 5 වරක් 4යි. මේකකය x වල වටිනාකම. දැන් අපි x කියලා උපකල්පනය කරලා ගත් එකක් තියෙන්නේ. දෙකක මිල රුපියල් x. දැන් එහෙනම් අපි කියනවා උත්තරේ යටින් ලියන්න ඕන අඹ ගෙඩි දෙකක මිල රුපියල් 14කි. අඹ ගෙඩි දෙකක මිල රුපියල් 14යි. මේ විදිහට අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන්. එතකොට අපි මෙතෙන්දි මේ කරලා තියෙන්නේ අනුපාත ක්‍රමය සහ ඒකක ක්‍රමය කියලා ක්‍රම දෙකක් පිළිබඳව අධ්‍යයනය කරන එක. දැන් මෙවැනි ගැටලු වලට අපිට යන්න සිද්ධ වෙනවා ඒකක ක්‍රමයෙන් හදන්නත් අපි දැනගන්න ඕන අනුපාත ක්‍රමයෙන් හදන්නත් අපි දැනගන්න ඕන. අනුපාත ක්‍රමයට තා කියමු මේ බීජීය පද යොදපු නිසා මේකට අපි කියනවා බීජීය ක්‍රමය කියලා. ඒ ආකාරයට හදන්නත් දැනගන්න ඕන. හොඳයි. අපි ඊළඟට බලමු දැන් 9 ශ්‍රේණියේ පෙළ පොතේ ගැටලු තියෙනවා අභ්‍යාස විදියට. මේ අභ්‍යාස වලට යන්නේ කොහොමද කියලා අපි බලමු. මේක වඩා පහසුයි. ඒ අභ්‍යාස යොදාගෙන අපිට මේක හදන්න ඉගෙන ගන්න. මොකද හැම ළමෙක් ළඟම මේකට අදාළ අභ්‍යාස තියෙන නිසා. හොඳයි. එවනම් අපි 10 අභ්‍යාසයේ පළවෙනි ගැටලුවට යමු. දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320ක් නම් දොඩම් ගෙඩි 5ක මිල සොයන්න. දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320යි. දොඩම් තියෙනවා ඊට පස්සේ තියෙනවා මිල. දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320යි. අහලා තියෙන්නේ අපෙන් 5ක මිල. දොඩම් ගෙඩි 5ක මිල සොයන්න. දැන් අපි හිතනවා දොඩම් ගෙඩි 5ක මිල අඤ්ඤාත රාශියකට ගන්නවා. මෙතෙන්දී අපිට ගන්නම ලේසි අඤ්ඤාත රාශිය ඕනම එකක් දාන්න පුළුවන්. A කියලා B කියලා ඕන එකක් දාන්න පුළුවන්. X කියලා දා ගන්නවා. X. දැන් අපි දොඩම් අතර අනුපාතය මිල අතර අනුපාතයට සමාන කරලා හදනවා නම් අපි ඒකට කියන්නේ බීජීය ක්‍රමය කියලා. ඒතර බීජීය ක්‍රමයෙන් නෙවෙයි අපිට මේ ටික හදන්න දීලා තිබුණේ. මේක හදන්න කියලා තිබුණේ ඒකක ක්‍රමයෙන්. එහෙනම් අපි ඒකක ක්‍රමයෙන් හදනවා නම් අපි ලියනවා මේ 8ක මිල 320යි. එකක මිල හොයාගත්ත 320 8ෙන් බෙදලා 5ක මිල හොයාගන්න ඒක ಗುಣ කරා 5. එහෙනම් අපි මෙහෙම ලියමු. මේ ඒකක ක්‍රමයටයි හදන්න යන්නේ. ඒකක ක්‍රමයට ඉස්සෙල්ලාම මම ලියනවා දොඩම් ගෙඩි 8ක මිල. දොඩම් 8ක මිල රුපියල් 320යි. දොඩම් ගෙඩි එකක මිල 320 බෙදුවා 8න් 8 වරක් 1යි 8 වරක් 4යි බිංදුවයි. ඊට පස්සේ දොඩම් ගෙඩි 5ක මිලයි අහලා තිබුණේ 5ක මිල හොයන්න මේ 40 ගුණ කරා 5. ඒ 40 කියන්නේ එකක මිලනේ. ඒතර 5න් ගුණ කරපුවාම 5 මිල හොයා ගන්න පුළුවන්. 4 වරක් 5 20යි බිංදුවයි රුපියල් 200යි. මේ විදිහට හදනකොට අපි ඒකට කියන්නේ ඒකක ක්‍රමය කියලා. දැන් අපිට මේකෙදි පෙළ පොතේ නම් කියලා නැහැ මේක අනුපාත ක්‍රමයට හදන්න කියලා. නමුත් අපි මේ ක්‍රමයක් ප්‍රගුණ කරන නිසාම අපි මේක අනුපාත විදිහට එහෙමත් නැත්නම් අපි මේකට හරියටම කියනවා නම් මේක බීජීය ක්‍රමවේදයක් භාවිතා කරලා හදමු. බීජීය සමීකරණයක් යොදාගෙන හදන්න උත්සාහ කරමු. හොඳයි. එහෙමනම් මෙන්න බීජීය ක්‍රමය. මෙතන මම ලියනවා අර කලින් තියෙනවා දොඩම් මිල. දොඩම් සහ මිල අතර සම්බන්ධතාවය ලියාගෙන තියෙනවා. 8ක මිල 320යි 5ක මිල x. එතන මේ දොඩම් තියෙන්නේ එකම රාශියෙන් මෙලා තියෙන දොඩම් කියන සංඛ්‍යා දෙක ගත්තම 8 සහ 5 තමයි මෙතන ලියන්න තියෙන අනුපාත.
ඒතර මේක අතර අනුපාතය මිල අතර අනුපාතයට සමාන වෙන නිසායි සමානුපාත කියලා කිව්වේ. එහෙනම් දොඩම් අතර අනුපාතය මිල අතර අනුපාතයට සමාන වෙනවා. දොඩම් අතර අනුපාතය 8/5. 8/5. මිල අතර අනුපාතයටයි සමාන වෙන්නේ 320 x. දැන් අපි මේ අනුපාත භාග ලෙස ලියනවා. 8 බෙදීම 5 සමානයි 320 බෙදීම x. දැන් අපි මේක හරහට ගුණ කරනවා නම් 8x වලින් ගුණ වුණාම 8x මෙතන ඉන්නේ 5 ගුණ කිරීම 320 ගුණ නොකර ඔහොම දාන්න පුළුවන්. දැන් දෙපැත්ත දැන් 8x සමානයි මෙන්න මේ සංඛ්‍යාවනේ එන්නේ අපිට. එතකොට දැන් කොයි වෙලේ හරි අපි මේක 8ෙන් බෙදලා ආයි මේ ටික සුළු කරනවානේ. එහෙනම් මේක ගුණ කරලා දාන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම තියාගන්න පුළුවන්. දැන් අපි ගුණ කිරීම 8 කියන එක අයින් කරන්න දෙපැත්තම බෙදනවා 8ෙන්. සමීකරණ විසඳන හැටි මතකයි. 8ට 8 සුළු වෙනවා x සමානයි මේ බලන්න 8 වරක් 1යි 32ට 8 වරක් 4යි බිඳුවයි. දැන් 4 45න් ගුණ කරනවා. 5 වරක් 4 20යි බිඳුවයි 200යි රුපියල් 200යි. නමුත් x කියන්නේ අපි උපකල්පනය කරලා ගත්තා ගියා. දොඩම් ගෙඩි 5ක මිල තමයි x කියලා උපකල්පනය කරේ. එවනම් අපි ලියනවා දොඩම් 5ක මිල. දොඩම් 5ක මිල. දොඩම් 5ක මිල රුපියල් 200. මේ විදිහට උත්තරේ ලියන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි ඒක ක්‍රමයේ වීජීය ක්‍රමයේ කියන ක්‍රම දෙකෙන්ම අපිට ගැටලු හදන්න පුළුවන්. මේ දෙක කොහොමද හසුරවන්නේ කියලා බලන්න. ඇත්තටම මේ දෙකෙන් වෙන්නේ එකම දෙයක්. මේ බලන්න. 320 8ෙන් බෙදුවා එකක හොයන්න. මේක එක කරලා නැද්ද? ඒක කරලානේ. 320 8ෙන් බෙදුවා එකක හොයන්න. ඒතර 40 ආවා. ඊට පස්සේ 5ක මිල හොයන්න ඒක 5ෙන් ගුණ කරා. මේක එක කරලා නැද්ද? 5ෙන් ගුණ කරලා 200 ගන්න. ඉතින් ඇත්තටම මේ ක්‍රම දෙක මොකක් පාවිච්චි කරත් වෙන්නේ එකම දෙයක්. මේ ගණිතමය ක්‍රමවේදය අවබෝධ කරගන්න ඕනේ. ඒක මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතෙන්දී අපි කරන්න ඕනේ මේක අවබෝධ කරගන්න මේ කොහොමද වෙන්නේ කියලා මතක තියාගන්න මේ අවබෝධ කරගන්න එක තමයි මේකේ තියෙන වටිනාම දේ. හොඳයි. අපි මෙවැනි ගැටලු කීපයක් තව ඉදිරියට සාකච්ඡා කරමු. මම හිතන්නේ දැන් බීජීය ක්‍රමය හෝ එහෙමත් නැත්නම් ඒක ක්‍රමය හෝ භාවිතා කිරීමෙන් අපි ගැටලු විසඳන්නේ කොහොමද කියලා අවබෝධයක් ඇති. එතකොට පෙළ පොතේ 10/4 අභ්‍යාසයේ තියෙන තවත් ගැටලු ගණනාවක් මේ ගැටලු හදන්න කියලා තේරෙන්නේ ඔයාලට බීජීය සමීකරණ ක්‍රමයේ භාවිතා කරලා. එතකොට ඒකේ පළවෙනි ගැටලුව තමයි කමිස 3ක මිල රුපියල් 1200ක් නම් එවැනි කමිස 5ක මිල සොයන්න. කමිස 3ක මිල රුපියල් 1200යි. කමිස තියෙනවා ඒ වගේ මිල තියෙනවා. කමිස 3ක මිල රුපියල් 1200යි. අපිට කියනවා එවැනි කමිස 5ක මිල සොයන්න. එවැනි කමිස 5ක මිල කීයද කියලා අපෙන් අහනවා. දැන් මේක අපිට හදන්න කියලා තිබුණේ වීජීය සමීකරණය යොදාගෙන. කියන්නේ වීජීය ක්‍රමයයි භාවිතා කරන්න කියන්නේ. ඒක ක්‍රමයෙන් හදුවා නම් කොහොමද කියලාත් ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් ඒක ක්‍රමයෙන් හදුවා නම් කොහොමද කරන්න ඕනේ? 3ක මිල 1200යි. එකක මිල හොයන්නේ 1200 3ෙන් බෙදුවා. 5ක මිල හොයන්නේ එයා පුත්‍රයේ 5ෙන් ගුණ කරා. ඒක ක්‍රමයේදී අපි එහෙමද කරන්නේ. හැබැයි දැන් මෙතෙන්දී අපි කරන්නේ ඒක ක්‍රමෙන් නෙවෙයි මෙතෙන්දී අපි යොදාගන්නේ. මෙතෙන්දී යොදාගන්නේ අපි මේ අනුපාත ක්‍රමය. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා වීජීය ක්‍රමය කියලා. වීජීය ක්‍රමය. හොඳයි අපි බලමු වීජීය ක්‍රමය යොදා ගන්න හැටි. මෙතන මම කමිස කියන්නේ එකම ඒකකයකින් මනින්න පුළුවන් දෙයක් නිසා මම ඔන්න ඒක අතර අනුපාතය ලියනවා 3/5. දැන් මිල අතර අනුපාතයක මේකකයෙන් රුපියල් වලින් මැනලා තියෙන. ඒතර මම මේකට x හරි a හරි දාන්න ඕන. මම x කියලා දා ගන්නවා. ඔන්න මම මිල අතර අනුපාතය ලියා ගන්නවා 1200 x. හරිනේ. මේ තියෙන්නේ කමිස අතර අනුපාතය, මේ තියෙන්නේ මිල අතර අනුපාතය. දැන් මේ අනුපාත දෙක සම අනුපාත වෙනවා. සම අනුපාත වෙනවා කියන්නේ මේ විදිහට සමාන වෙනවා කියන එකයි මේ අනුපාත දෙක. හොඳයි. දැන් එහෙනම් අනුපාතයක් භාගයක් වශයෙන් ලියන්න පුළුවන්. අනුපාත ලියන්න පුළුවන් භාග වශයෙන්, ප්‍රතිශත වශයෙන්, දශම වශයෙන් ඕන විදිහකට ලියන්න පුළුවන්. එවනම් අපි මේ අනුපාතය ලියමු භාගයක් ලෙස. එහෙම ලියුවොත් අපිට ලියන්න පුළුවන් 3 බෙදීම 5 සමානයි 1200 බෙදීම x. දැන් හරහට ගුණ කරන්න. x පදේ වම් පැත්තට ගන්න ඔයාලා කැමති නම් එහෙම කරන්න. ඒක දකුණු පැත්තට ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. වම් පැත්තට ගත්තම ලේසි. 3x වලින් ගුණ වුණාම 3යි x.
5න් ගුණ කරන්න ඕන 1200 ගුණ කරලා දාන්නත් පුළුවන්. ගුණ නොකර ඔහොම ලියන්නත් පුළුවන්. දැන් මොකද කරන්නේ? අපි දෙපැත්තම බෙදනවා. මේ ගුණ කිරීම තුන ඉවත් කරන්න දෙපැත්තම 3ෙන් බෙදනවා. 3 වරක් 1 1 කියලා සුළු වෙනවා. 3 වරක් 1යි 3 වරක් 4යි බිඳුවයි බිඳුවයි. දැන් අපි ගුණ කිරීම කරලා x වලගේ හොයාගමු. x සමානයි 5 වරක් බිඳුවයි බිඳුවයි 5 වරක් අතර 20යි. රුපියල් 2000ක් වෙනවා. මොකක්ද x කියලා ගත්තේ? කමිස 5ක මිල. එහෙනම් අපි උත්තරේ ලියනකොට ලියන්න ඕන කමිස 5ක මිල. රුපියල් 2000යි. හැබැයි ගැටලුවක් විසඳද්දී අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ x කියන්නේ අපි අලුතෙන් යොදාගත්ත පදයක් නිසා මෙතෙන්දී උපකල්පනයේ සඳහන් කිරීම වැදගත් වෙනවා. කමිස 5ක මිල රුපියල් x යයි සිතමු කියලා මේ ගැටලුව හදන්න පටන් ගත්තා නම් මේ ගැටලුව සම්පූර්ණ ගැටලුවක් විසඳීමක් විදිහට සලකන්න පුළුවන්. එහෙනම් මේ උපකල්පනයත් අපි මෙහිම කියමු. කමිස 5ක මිල x නම් කියන උපකල්පනයේ මත තමයි මේ ගැටලුව විසඳලා තියෙන්නේ. ඊට පස්සේ x වල උත්තරේ ගත්තට පස්සේ අපි මේක ලියනවා කමිස 5ක මිල රුපියල් 2000යි කියලා. ඒතර x අපි යොදාගත්තේ මේ ගැටලුව විසඳන ආධාරකයක් විදිහට. ඒ ආධාරකයේ තමයි මෙතන අපි මේ උපකල්පනයෙන් පෙන්නන්නේ. මේක උපකල්පනය කරගත්තා විසඳගෙන ආවා. අන්තිමට අපි අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. දැන් ගැටලුවක් හදද්දී අපි ඒක තමයි කරන්නේ. ඒතර වීජීය පදවලදී අපි වීජීය පදේ උපකල්පනය කරලා ගන්න එක තමයි මේකේ තියෙන විශේෂත්වය. හොඳයි. මේ විදිහට 14 අභ්‍යාසයේ ගැටලු තියෙනවා ගොඩක් හදන්න. උත්සාහ කරන්න මේ ගැටලු හදනවා බලාගෙන ඉඳලා මට ගණන් පුළුවන් කියලා කියන එක එච්චර සාර්ථක නැහැ. ඒ හින්දා හොඳම වැඩේ තමයි තනියෙන් ගැටලු හදලා තනියෙන් ගැටලු විසඳලා තනියෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒක තමයි ගණිතයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලු හොයාගෙන ගිහිල්ලා ගැටලු විසඳන්න. එතකොට මොනවා හරි ගැටලුවක් හිරවීමක් වුණාම තමයි අපි තව කෙනෙක්ගේ උදව් යොදා ගන්න වෙන්නේ. හොඳයි. අපි කතා කරුවා ඉස්සෙල්ලා අනුපාතික ගැන. මේ අනුපාතික අපිට එකතු වෙන එක අවස්ථාවක් තමයි විදේශ මුදල්. මේ අනුපාත නෙවෙයි අනුපාතික. එතකොට මේ අනුපාතික යොදා ගන්න අවස්ථාව විදේශ මුදල් සඳහා කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. මේ ඇත්තම මෙතන අපි කරන්නේ අනුපාතික කියන දේ විදේශ මුදල් වල තියෙන සම්බන්ධතාවය විනිමය අනුපාතික ඇසුරෙන් පැහැදිලි කර ගැනීම තමයි මෙතන කරන්නේ. මම කියන අනුපාතික කියන්නේ දෙකක් කියලා. අනුපාතයක් එක මේකකයෙන් මන්නවා කියලා කිව්වා. අනුපාතිකෙම නැහැ කියලා කිව්වා. අනුපාතික වලට මිනුම් අපි පාවිච්චි කරනවා ඒකක දෙකක්. දැන් අපි බලමු ඒ සම්බන්ධතාවය කොහොමද. දැන් මේක පැහැදිලි කරන්න ගොඩක්ම අපිට ලේසි. දැන් ඇමරිකානු ඩොලරයක මිල රුපියල් වලින් ගත්තොත් අපි රුපියලක් දීලා ඩොලරයක් ගන්න බෑ. එතකොට අපේ රටේ මුදල් ලේඛ්‍ය රුපියල්, ඇමරිකාවේ මුදල් ලේඛ්‍ය ඩොලර්. එතකොට ඇමරිකානු ඩොලර් එකක් ගන්න රුපියලක් දීලා බෑ. එතකොට රුපියල් කීයක් ඕනද? ඒක දවසින් දවස වෙනස් වෙන දෙයක්. ඒ කියන්නේ සමහර විට ඔක මම අධ්‍යයනය කරන කාලේ මම ඉගෙන ගන්න කාලේ රුපියල් 32ක් දීලා ඩොලර් එකක් ගන්න පුළුවන් කියලා මට ඉගැන්නුවා. මගේ ගණිත ගුරුවරයා. හැබැයි අද මම ඔයාලට උගන්වනවා මේක රුපියල් 180 ගාණක් ඉක්මවලා යනවා. දැන් එතකොට අපිට පැහැදිලි මේක දවසින් දවස වෙනස් වෙනවා. හරියටම අද දවසේ විනිමය අනුපාත ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන් ඔයාලට. ඕනම අවස්ථාවක කොහොමද දැන් පවතින විනිමය අනුපාතය මොකක්ද කියලා. මෙන්න මේ විනිමය අනුපාතික කියලා අපි මේ හඳුන්වන්නේ එක රටක මුදල් තව රටක මුදල් ලේඛ්‍යකින් දැක්වීම. දැන් අපි දන්නවා එක එක රටවල් සඳහා මුදල් ලේඛ්‍ය වෙනස්. දැන් අපි දන්නවනේ ඉන්දියාවෙත් තියෙන රුපියල්. හැබැයි අපේ රුපියල් තියෙන්නේ අපේ රුපියලකුයි ඉන්දියානු රුපියලකුයි හරි වෙනස්. එතකොට දවසින් දවස මේ විනිමය අනුපාතික කියන ඒවා වෙනස් වෙනවා. එහෙනම් අපි කියනවා පාවෙන විනිමය අනුපාතිකයක් තමයි අපිට තියෙන්නේ. හොඳයි අපි ඒ විනිමය අනුපාතික යොදාගෙන ගැටලුවක් හදන්න උත්සාහ කරමු. මේ විදේශ මුදල් ගැනයි අපි කතා කරන්න යන්නේ. විදේශ මුදල්. හොඳයි. මේ අපි සටහන් කරලා තියෙන්නේ මේ අද දිනේ මේ මොහොත වන විට තියෙන විනිමය අනුපාත කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා. ඕස්ට්‍රේලියානු ඩොලර් එකක්
අපේ රුපියල් වලින් 114යි 719යි කැනඩා ඩොලර් එකක් අපේ රුපියල් වලින් 118යි 746යි චීන යුවන් 22යි 766යි වල ගන්නවා චීනය යුවන් විතරක් නෙවෙයි වෙනත් මුදල් භාවිතයට ගන්නවා පසු කතා කරනවා යුරෝ 178යි 785යි ජපාන් යෙන් 1.338යි සිංගප්පූරු ඩොලර් 100 ඩොලර් එකක් කියලා කියන්නේ රුපියල් 111යි 791 එකක් ස්ටර්ලින් පවුන්ඩ් 203.47ක් නම් 747ක් ස්විස් ෆ්‍රැන්ක් 153යි 726ක් ඇමරිකානු ඩොලර් 1 කියලා කියන්නේ රුපියල් 151යි 755ක් දැන් මේ තමයි මේ මොහොත වන විට අද විනිමය අනුපාතික පවතින ආකාරය. ඉතින් මේක හෙට වෙනස් වෙනවා ආයනිද්ද වෙනස් වෙනවා. ඔහොම දවසින් දවස මේක වෙනස් වෙනවා. පාවෙන විනිමය අනුපාතිකයක් තමයි අපිට තියෙන්නේ. නමුත් මේ පොත මුද්‍රණය කරන කාලේ වෙනකොට අපිට තිබුණු ඒකක ඇසුරෙන් තමයි මේ ගැටලුව මම විසඳන්න උත්සාහ කරන්නේ. හැබැයි ඇමරිකානු ඩොලර් එකක් පොත මුද්‍රණය කරන දවසේ තිබිලා තියෙන්නේ 151යි 720ට. අද තියෙන 151යි 755ට. මම දන්නේ මේ ඩොලරේ පහළ අගයකට පැමිණීම දැන් මීට වඩා ඉහළ ගිහිල්ලා තමයි මේ පහළට ආවේ. නමුත් එහෙම සිදුවීම දැන් අපේ රුපියලයේ මිල ඉහළ යාමට හේතුවක් වෙනවා. හොඳයි දැන් රුපියලයේ මිල ඉහළ යනවා කියලා කියන්නේ ඒක රටක් වශයෙන් වටින දෙයක්. හොඳයි අපි බලමු විනිමය අනුපාතික ඇසුරෙන් ගැටලු විසඳන්නේ කොහොමද කියලා. හොඳයි එහෙනම් මම ඔයාලට අරගෙන යන්නේ 10/5 අභ්‍යාසය සඳහා බලමු ගැටලු කොයි ආකාරයෙන්ද දීලා තියෙන්නේ කියලා. ඊට වගුවේ දැක්වෙන විනිමය අනුපාත භාවිතයෙන් විනිමය අනුපාතික භාවිතයෙන් පහත අභ්‍යාසයේ දෙන්න. අංක 1 විදේශ රටක සේවයේ යෙදෙන පුද්ගලයෙකුගේ මාසික වැටුප රුපියල් 1500ක් නම් ඔහුට හිමිවන වැටුප ශ්‍රී ලංකා රුපියල් වලින් කොපමණද? දැන් පැහැදිලි ගැටලුව විදේශ රටක සේවය කරන පුද්ගලයෙකුගේ මාසික වැටුප ඇමරිකන් ඩොලර් 1500ක්. ඇමරිකන් ඩොලර් 1500ක්. ඉතින් අපෙන් අහනවා ඔහුට හිමිවන වැටුප ශ්‍රී ලංකා රුපියල් වලින් කොපමණද? ශ්‍රී ලංකා රුපියල් කීයද කියලා අපෙන් අහනවා. රුපියල් වලින් කීයද කියලා තමයි අපෙන් අහන්නේ. දැන් මේක අපිට හොයන්න අපිට ඕන වෙනවා ඩොලර් එකක් කියන්නේ රුපියල් කීයද කියලා. ඩොලර් එකක් කියන්නේ රුපියල් කීයද කියලා දැනගත්තා නම් ඩොලර් 1500ක් කියලා කියන්නේ කීයද කියලා හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. එහෙනම් අපි මේ විදිහට යමු. එහෙම කරන්න අපිට ඕන වෙනවා මේ අනුපාත පිළිබඳ වගුව මම නැවතත් වගුව ලබා ගන්නවා 151යි 720යි. මම ලියනවා ඩොලර් එකක වටිනාකම ඩොලර් එකක වටිනාකම රුපියල් වලින් කිව්වොත් 151යි 720 අතර කලින් වගුවක් දීලා තියෙනවා. ඒ වගුව තමයි පාවිච්චියට ගන්නෙ මම මේ පෙළ පොතේම කලින් වගුවක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයක මේක දෙනවා නම් මේ විනිමය අනුපාත සඳහන් කරලා තමයි දෙන්නේ. හොඳයි 151යි 720. ඒ ඩොලර් එකක වටිනාකම. නමුත් මෙයාට ඩොලර් 1500ක් හම්බ වෙනවා. එහෙනම් ඩොලර් 1500ක වටිනාකම. ඒ කියන්නේ මෙයාගේ මාසික වැටුප. 151යි 720 ගුණ කරන්න ඕන 1500ෙන්. දැන් මම 151යි 720 කියලා ඕන මේ අගට බිඳුවක් දාන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා රුපියලේ දශම වලට අපි කියන්නේ 7 කියලා. රුපියලේ දශම වලට තමයි රුපියල ගත්තාම රුපියලේ 100න් පංගුව වලට තමයි අපි 7 කියලා කියන්නේ. එතකොට මම මෙතන ලියලා තියෙන්නේ 151.2 රුපියල් වලින්මයි ලියලා තියෙන්නේ. එහෙම නැත්නම් කාට හරි කියන්න තිබුණා රුපියල් 151.720 කියලා. ප්‍රශ්නයක් නැහැ. මම 0.2 කියලා ගන්නවා. 720. ඒක ගුණ කරනවා 1500. ලේසි ගුණ කරන්න. මේකට බිංදු දෙකක් තියෙනවා. මම මේ බිංදු දෙක ලිව්වා. දැන් 15න් ගුණ කරන්න පුළුවන්. එකවර ඔබට පුළුවන් නම් 15න් ගුණ කරන්න. අපි 15න් ගුණ කරමු. 15 වරක් 2 30යි. 15 වරක් 1 15යි අර ඉතුරු 3යි 18යි. ඉතුරුයි 1. 15 වරක් 5 75යි.
අර ඉස්සෙල්ලා ඉතුරු උනානේ පාලුසරක් දෙක 30යි ඉතුරු තුනක් පාලුසරක් එක 15යි 3යි 18යි කියලා එකක් ඉතුරු වුණා. පාලුසරක් 75යි ඉතුරු එකයි 76න් 6 දැම්මා. හැබැයි දැන් ඉතුරුයි 7ක්. පාලුසරක් එක 15යි 7යි 22යි. රුපියල් වලින් එනවා අපිට මෙන්න මෙයාගේ හැබැයි දශම ස්ථාන එකක් අපි වෙන් කරලා තියන්න ඕන මේ විදිහට. රුපියල් වලින් කියනවා නම් 226800 2,26,800ක් කියන එකයි මේ සඳහන් වෙන්නේ 226,800. ඉතින් මේ විදිහට අපිට ඩොලර් එකක වටිනාකම ලබා ගන්න පුළුවන්. ඩොලර් 1500ක වටිනාකම හොයන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ මාසික වැටුප ගණනය කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි මේ වගේ ගැටලු අපිට තව ගොඩක් තියෙනවා මේ පෙළපොත ඇසුරේ තියෙනවා ගැටලු ගොඩක්. ඒ ගැටලු 6ක් දක්වා තියෙනවා. ඔබට පුළුවන් වේවි මම හිතන්නේ මේ විනිමය අනුපාත භාවිතා කරලා මේ ගැටලු හදන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. දීලා තියෙන තොරතුරු මොනවද? විසඳන්නේ කොයි ආකාරයෙන්ද කියලා චුට්ටක් කල්පනා කරලා බලලා හදන්න ඕන. ඒව තනියෙන් ගැටලු වලට මුහුණ දෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. නැත්නම් ගැටලු ඔක්කොම හදලා අපි ඉදිරිපත් කරොත් එහෙම ඔබට හදන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ගැටලු තනියෙන්ම හදාගෙන මේ ගැටලු වලින් ගැටලු විසඳීමෙන් අපි ලබා ගන්න තෘප්තිය ලබා ගන්න අපි උත්සාහ කරමු. හොඳයි. එහෙමනම් ඊළඟ එකකින් අපි ආයිසරයක් හමු වෙනවා. එහෙමනම් දැනට 10 වෙනි එකේ ඉතා හොඳින් ආවරණය කරගන්න ඔබට හැකියාව ලැබෙයි කියලා මම හිතනවා.